වේදිකාවේ ඉන්න අපේ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික ආදරණීය සුනිල් හඳුනේ සහෝදරයාගෙන් අවසරයි. ඒ වගේම වෘත්ති සංසදයේ සභාපති ඉන්දික ගමගේ සහෝදරයාගෙනුත් මේ මොහොතේ සම්බන්ධලා ඉන්න සියලුම හිතවතුන් හිතවතියන් ඔබ සියලු දෙනාගෙන්මත් මාධ්‍යවේදී හිතවතුන් හිතවතියන් සියලු දෙනාගෙන්මත් අවසරයි. මාතෘකාව තියෙන්නේ සිංගප්පූරු ශ්‍රී ලංකා සිංගප්පූරු ගිවිසුම හා ආර්ථිකයේ හෙට දවස කියලා. මේකට පාදක වෙන ගිවිසුම තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රමාණය ගත්තොත් එහෙනම් පිටු 1083ක් තියෙන ශ්‍රී ලංකාවත් සිංගප්පූරුවත් අතර වෙළඳාම සඳහා කියලා අත්සන් කරපු ගිවිසුම. ඉතින් අපි පක්ෂයක් හැටියට මේ ගිවිසුම පිළිබඳව පසුගිය කාලේ කරපු අධීක්ෂණයෙන් පස්සේ මේ ගිවිසුම හා බැඳිච්ච කරුණු කාරණාත් ඒ වගේම මේ ගිවිසුම කොහොමද හෙට දවසේ අපේ රටට බලපාන්නේ කියන කාරණේ පිළිබඳවත් පළල් සාකච්ඡාවක් ඇති කරගත යුතුයි කියලා විශ්වාස කරා. ඒ නිසා තමයි මේ සම්මන්ත්‍රණ මාලාව පටන් ගන්න තීරණය කළේ. මේ සඳහා විවිධ පාර්ශවයන් රටේ මේට විවිධාකාරයෙන් වූ මත පළ කිරීම, අදහස් දැක්වීම සහ විරෝධය දැක්වීම සිදු කරමින් තිබෙනවා. ඉතින් ඒ වගේ පදනම සමහර විට තමන්ගේ ශේෂ්ත්‍ර වෙන්න පුළුවන්. තමන්ගේ වෘත්තීන් වෙන්න පුළුවන්. ඒ වගේම පොදු අර්ථයෙන් ගත්තට පස්සේ මේ වෙළඳ ගිවිසුමක තියෙන අන්තර්ගතයට වෙන්න පුළුවන්. නිසා මේ සියල්ල එකතු කරපු සාකච්ඡාවක් සංවාදයක් රටේ ඇති කළ යුතුයි කියලා විශ්වාස කරපු නිසා තමයි අපි මේ වෙළඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡාව පටන් ගන්න තීරණය කළේ. මේකේ මාතෘකාව මේකේ ගිවිසුම පටන් ගන්නකොට මුල තියෙන්නේ Free Trade Agreement between the Democratic Socialist Republic of Sri Lanka and the Republic of Singapore. මේක තමයි කියන්නේ. මේ පිට කවරේ. මේ ගිවිසුමේ මේ පිටු 1000 ගානක මේක කොටසක් මම ගත්තේ මේ පිට කවරේ. හැබැයි මේ පිට කවරේ මෙහෙම තිබුණාට මේ ගිවිසුමේ අරමුණ මොකක්ද කියලා හරියට බැලුවොත් එහෙම ඒක තව පිටු දෙකක් එහාට පෙරලපුවාම මේකේ ගිවිසුමේ අරමුණ තියෙනවා. ඒ ගිවිසුමේ අරමුණ chapter 1 කියලා තියෙන මේ ඡේද එකේ ආටිකල් 1 කියලා දාලා තිනවා establishment of the free trade area එකට තියෙන objective establishment of free trade area the parties to this agreement hereby establish a free trade area consistent with article 24 of GATT 1994 and article 5 of GATT WT මේ GATT සහ GATT කියලා කියන්නේ ලෝක වෙළඳ සංවිධානය 1994 සම්මත කරපු GATT සම්මුතියත් ඊට පසුව සම්මත කරපු GATS කියන සම්මුතියත් භාණ්ඩ හා වෙළඳ සේවා වෙළඳාමට අදාළ ලෝකය එකට එකතු කරන්න හදපු සම්මුතීන් පිළිබඳ සම්මුති දෙක. එතකොට මේ ගිවිසුමේ පිට තිබුණාට සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම කියලා මේ පළවෙනි පිටුවෙන් පටන් ගත්තාම මේක සම්පූර්ණ ලෝක වෙළඳ සංවිධානයට අදාළ වෙළඳාමට සම්බන්ධ සියලු බාධා ඉවත් කිරීමට අවශ්‍ය කරන නීතිමය රාමුව සකස් කිරීම වෙනුවෙන් සිංගප්පූරුව ලෝක වෙළඳ සංවිධානය වෙනුවෙන් ශ්‍රී ලංකාව මේකට නතු කර ගැනීම තමයි මේ කරලා තියෙන්නේ. කියන්නේ මේකේ අරමුණේ තියෙනවා the objective of this agreement are to liberalize and facilitate trade and investment between the parties in accordance with the provision of this agreement. Parties. ඒ කියන්නේ මේ පාර්ශවයන් පිළිබඳව. ඒතර මේ ගිවිසුමට අදාළව මේ ගිවිසුමේ පළවෙනි chapter එක එහෙම නැත්නම් පළවෙනි කොටස ගත්තට පස්සේ A to Z තියෙන්නේ. A to Z කියලා කිව්වේ මේක A අකුරේ සිට Z අකුර දක්වා නම් කරලා තියෙනවා. Z එකේ තියෙනවා ZAA කියලා තව දෙකක්. ZAA කියන එකෙන් හඳුන්වන්නේ WTO mean the World Trade Organization. A to Z හැම වගන්තියම තියෙන්නේ ලෝක වෙළඳ සංවිධානයට අයත් ඔවුන් මෙතෙක් ලෝකේ පුරා සම්මත කරගත්ත සම්මුතීන් එම සම්මුතීන් වලට අදාළ උපවගන්ති ඒවට අදාළව වෙළඳාමට සම්බන්ධ වෙන සියලු රීතීන් තියෙනවා. GATT, TRIPS කියලා කියන intellectual property rights
එහෙම නැත්නම් මේ බුද්ධිමය දේපල පිළිබඳව අයිතිය සම්බන්ධයෙන් තියෙන ඒකකතාවයන් වෙළඳාම සම්බන්ධයෙන් තියෙන ඒකකතාවයන් කියලා කාරණා පිළිබඳව. ඒ නිසා මම මේක මේ ආරම්භය කිව්වේ. මේ ආරම්භය කිව්වේ මේ නමේ තියෙන එළියේ තියෙන නම නෙමෙයි ඇතුලේ තියෙන්නේ. සිංගප්පූරු ශ්‍රී ලංකා කියලා ගැහුවා මේ ගිවිසුම ගැහුවට මේක ලෝක වෙළඳ සංවිධානය සහ ශ්‍රී ලංකාව කියලා කිව්වට කමක් නැහැ. ඒ මොකද සිංගප්පූරුවට පමණක් නෙමෙයි මේ ගිවිසුම බලපවත්වන්නේ. ඒකට අදාළ අපි උදාහරණ සහ සාධක මම ඉස්සරහට කියන්නම්. ඒ කියන්නේ සිංගප්පූරුවට පමණක් නෙමෙයි කියලා කිව්වේ. දැන් මේ ගිවිසුම රටවල් දෙකක් අතර කියලා අස්සම් කරාට සිංගප්පූරුවයි අපි කියලා අස්සම් කරාට මේ ගිවිසුමේ බලපෑම මෙහි පාර්ශවකරුවන් බවට පත්වීම මේ විසින් නැති කරන free trade area එක ඒ කියන්නේ නිදහස් වෙළඳපළ සම්පූර්ණ ලෝකෙට විවෘත එකක්. ඉතින් මේ ලෝකෙට විවෘත වෙන නිදහස් වෙළඳපළ ඇතුලේ සිදුවෙන ක්‍රියාවලිය පිළිබඳව තමයි අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. ඒකෙදි අපි මේක හඳුනාගත්තේ සිංගප්පූරු ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුමක් කියන අර්ථය නෙමෙයි. ලංකාව නව ලිබරල් ආර්ථිකයේ අවසාන කොටස සම්පූර්ණ කරන්න රනිල් මෛත්‍රී ආණ්ඩුව ගහපු වෙළඳ ගිවිසුමක්. ඉතින් මේක සාකච්ඡාව පටන් ගන්නකොටම මේකට වැදගත් කරුණු කීපයක් තියෙනවා ඕගොල්ලන්ට එකතු කරන්න ඕනේ. අපි මේ සාකච්ඡාව පටන් ගන්නකොටම අපේ සුමිත් සහෝදරයා මේක සඳහන් කළා. මේ කැබිනට් මණ්ඩලයට මේකේ සම්බන්ධය. කැබිනට් මණ්ඩලයේ සම්බන්ධ කාරණේදී මේ ගිවිසුම 2017 12/22 කැබිනට් මණ්ඩලයට දානවා. මේ ඔබ අපි හැමෝම දන්නවා ඡන්ද කාලයක්. 17 12/22 කැබිනට් මණ්ඩලයට දානවා. 2018යි 1/2 කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට ගන්නවා කියලා කියනවා. 1/9 නැවත කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට ගත්තා කියලා කියනවා. 1/16 අරන් මේක නීතිපතිට යවුවා කියලා කියනවා. මේක නීතිපතිවරයාගේ මතය විමස ගන්න මේ පනත පිළිබඳව මේ ගිවිසුම පිළිබඳව 16 වෙනිදා තීරණය කරා කියලා කැබිනට් මණ්ඩලයේ 23 අස්සම් කරන්න. ඔබ කල්පනා කරලා බලන්න අපේ රටේ අපි ඊටාම පැහැදිලිව කියනවා මේ කැබිනට් මණ්ඩලයේ කිසිදු සමාජිකයෙක් මේකේ පිටු 1083 පෙරලලා නැහැ. අපි අභියෝග කරලා කියනවා නැහැ කියලා. ඒ කියන්නේ එහෙම නැහැ කියන්න තරමට අවශ්‍ය තරමට සාධක තියෙනවා. භාණ්ඩ වෙළඳාම, සේවා වෙළඳාම. මේ දෙක ඇතුලේ විවිධ පැහැදිලි කිරීම අපිට තියෙයි. අපි නමුත් මේකේ ගිවිසුමේ ඔක්කොම නෙමෙයි. නමුත් මේ මූලික කාරණා. නීතිපති දෙපාර්තමේන්තුව සතියක් තුල මේකට ඔබ්සර්වේෂන් එවුවා කියලා කියනවා. ඒ කියන්නේ මේ ඒගොල්ලන්ගේ මතය ප්‍රකාශ කරා කියලා කියනවා. මේකේ අරුම පුදුම කාරණේ බවට පත් වෙන්නේ. මේ ගිවිසුම අස්සම් කරනවා. මලික් සමරවික්‍රම ඇමතිවරයයි මේක බරපතල වැඩි එහා මෙහා පෙරලන් ගියා මේකයි. මලික් සමරවික්‍රම ඇමතිවරයා ලංකාව වෙනුවෙන් අස්සම් කරනවා. Iswaran Minister for Trade and the Industry මේ සිංගප්පූරුව වෙනුවෙන් අස්සම් කරන කෙනා. 2018 ජනවාරි 23 මේක අස්සම් කරනවා. ලංකාව වෙනුවෙන් මලික් සමරවික්‍රම ඇමතිවරයාත් සිංගප්පූරුවේ වෙළඳ සහ කර්මාන්ත ඇමතිවරයාත් ගිවිසුම අස්සම් කරනවා. මේ ගිවිසුම අස්සම් කරනකොට නීතිපතිවරයා රට තුල නැති නීතියක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දෙමින් මේ ගිවිසුම අස්සම් කරන්න කියලා කියනවා. දැන් මේකට අමාත්‍යාංශ පැත්තෙන් කියන්නේ මේ ගිවිසුම ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් අපි බලපවත්වන කටයුතු කරලා තියෙන 2018 මැයි 1 වෙනිදා. මේකේ වගන්තියක් තියෙනවා 17/4 කියන ආටිකල් 17/4 කියන එකේ ගිවිසුම ක්‍රියාත්මක වීම. රටේ නීති සම්පාදනයන් අවසන් වුණාට පස්සේ අදාළ පාර්ශවයන් අනෙක් පාර්ශවයට නීත්‍යානුකූලව දැනුම් දුන්නාම අපි නීතිමය සම්පාදනය කරලා තියෙන කියලා ඒ දැනුම් දීපු සිට මාස 2කින් පස්සේ මාස දෙවනි මාසේ පළවෙනිදා සිට ඒ කියන්නේ මාසයකට පස්සේ පටන් ගන්නවා කියන එක කියන්නේ දෙවනි මාසේ පළවෙනිදා දවසේ ඒ කියන්නේ මාර්තු 19 තමයි මේකේ සමහර පනත් පාර්ලිමේන්තුවේ සම්මත වෙන්නේ. ඒ පනත් දෙක තමයි අපි මේ පනත් පිළිබඳව මීට කලිනුත් සාකච්ඡා කළා.
2018 මාර්තු 9 එක පනතක් සම්මත වෙන්නේ. 19 වෙනකොට ඒ පනත් දෙක සම්මත වෙලා ගැසට් වෙනවා. ප්‍රපාතන විරෝධී ප්‍රතිතෝලන බදු පනතත් ආරක්ෂණ පියවර පනතත් කියන පනත් දෙක. මේ පනත් දෙකම WTO GATT සහ GATS කියන සම්මුතීන් දෙකේ අවශ්‍ය කරන නීතිමය කාරණා රට තුල නීතියක් බවට පත් කරන්න සදපු පනත් දෙක. ඉතින් මේ පනත් දෙක සම්මත වුණාට පස්සේ තමයි මේ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට අදාළ වගන්තිය දාන්නේ. හැබැයි අපි දන්නවා ඕගොල්ලෝ අපි හැමෝම මේ තිබුණේ මැතිවරණ කාලයක්. පෙබරවාරි 10 ඡන්දේ රටේ. පෙබරවාරි 10 ඡන්දේ තිබිලා බැරි වෙලා 10 වෙනිදාන් පස්සේ ආණ්ඩුවක් වෙනස් වුණා නම් නීතිපතිවරයා කොහොමද ඔබ්සර්වේෂන් දෙන්නේ මේක අස්සම් කරන්න 23 කමක් නැහැ. මේක කොයි දවසක හරි ක්‍රියාත්මක වීම පිළිබඳ කාරණේ තියෙන්නේ කියලා. මොකක්ද එච්චර හදිස්සිය? මොකද එච්චර තියෙන ඌමනාව? මේක අතරේ සමහර කාරණා ආවා නිකන් ඒ දවස්වල තමයි අර්ජුන මහෙන්ද්‍රත් සිංගප්පූරුවටලා ඉන්නේ. මේවා පිටිපස්සේ මේවත් සම්බන්ධයිද කියලා. හදිස්සියේ මාසයක් ඇතුළත පිටු 1083ක ගිවිසුමක් ලංකාවේ වෙළඳපොළ භාණ්ඩ හා සේවා වෙළඳපොළ ස්වයං රැකියා මේ ගෘහ ආර්ථිකයන් කියන සියල්ල කැටි කරලා ගත්ත සියලු ශේෂ්ත්‍ර එකතු කරපු ගිවිසුමක් පිටු 1083ක් තියෙන ගිවිසුමක් දවස් 30ක් ඇතුළත අපේ රටේ කැබිනට් එක තුල සම්මත කරගන්නවා. මේක තමයි මේකේ ඛේද වාචකය. දැන් අපි මේක සාකච්ඡා කරන්න එනකොට මේකට අදාළ කරුණු කාරණා විශාල ප්‍රමාණයක් තියෙනවා අපිට කතා කරගන්න. ඒ නිසා මේ ගිවිසුම අස්සම් කරාට පස්සේ ඇති වෙන තත්ත්වය. මේකෙන් ලෝකයේ අනෙක් සියලුම රටවල් එක්ක අපි ගහලා තියෙනවානේ ඉන්දියාව එක්ක වෙළඳ ගිවිසුම අස්සම් කරලා තියෙනවා. බංග්ලාදේශ එක්ක තියෙනවා. එහෙම මේ කලාපීය රටවල් එක්ක අපි සප්තා තියෙනවා. එහෙම වෙළඳ ගිවිසුම අස්සම් කරලා තියෙනවා. එතකොට ඒ වගේම ඔබට මතක ඇති අපි පහුගිය කාලේ සාකච්ඡා කරමින් තිබුණා සීපා එට්කා මේ වෙළඳ ගිවිසුම. දැන් අපිට තියෙන අදහස අපි විශ්වාස කරනවා මේකෙන් දැන් ඉන්දියාවට ලංකාවට ඇවිල්ලා කේවල් කර සාකච්ඡා කර ඉන්න ඕනේ නෑ. මේක අස්සම් කරාට පස්සේ අපේ වෙළඳ ඇමතිවරයා ඉන්දියාව යන වෙලාවක මේකත් අස්සම් කරලා යන්න කියලා දීලා අස්සම් කරගනි. ඇයි බෑ කියන්න බෑ. අපි වරණි ලෝකේ මේ වෙළඳාමට අවශ්‍ය කරන සියලු පහසුකම් මේ ගිවිසුමෙන් සම්පූර්ණ කරන්නේ සිංගප්පූරුවට නෙමෙයි මුළු ලෝකෙටම. මුළු ලෝකෙටම තමයි අපි මේක සම්පූර්ණ කරන්නේ. ඒ නිසා මේ ගිවිසුම අස්සම් කරද්දී සලකා බැලිය යුතු මූලික කරුණු ටිකක් තිබුණා. අපි ඒක ගැන කතා කරමින් යමු. දැන් අපි සිංගප්පූරුවයි අපි කියලා හිතමුකෝ මේක අස්සම් කරා. ඒත් සිංගප්පූරුවයි අපි අතර තියෙන පරතරය මොකද්ද? අපි ඒක පුද්ගල ආදායම ඩොලර් 4300යි මේ අවුරුද්ද වෙනකොට සිංගප්පූරුව ඩොලර් 57000යි. ඒක පුද්ගල ආදායම. සිංගප්පූරුවේ ආර්ථිකය සිංගප්පූරුව ලෝක වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස ඒගොල්ලෝ තහවුරු කරගෙන තියෙන ආකාරය සිංගප්පූරුව තමන්ගේ ආර්ථික සැලසුම් සකස් කරලා තියෙන ආකාරය මේ කිසිවක් අපි සලකලා බලලා නැහැ. අපේ 2017 අවුරුද්දේ සිංගප්පූරුවට අපනයනය කරලා තියෙන ඩොලර් මිලියන 130කට ආසන්න භාණ්ඩ. අපි ආනයනය කරලා තියෙන ඩොලර් මිලියන 1350කට ආසන්න භාණ්ඩ. මේකෙන් ඩොලර් මිලියන 750ක් පමණ තෙල්, ඩොලර් මිලියන 250ක් පමණ රත්තරන්. ඉතින් මේ වගේ සමහර ඒවාගේ බදු තියෙනවා, සමහර ඒවාට බදු නැහැ. හැබැයි වරාය හා ගුවන්තොටුපළ බද්ද තියෙනවා මේ හැම එකටම. ඒ නිසා දැන් අපි අපේ සමස්ත අපනයන වෙළඳාමට වඩා අපි හිතමුකෝ තෙල් වලට තියෙන 7.5ක් පැල් එක, ඒ කියන්නේ වරාය හා ගුවන්තොටුපළ බද්ද. රත්තරන් වලට තියෙන පොඩි බද්දක්. ඩොලර් මිලියන 950ක් අයින් කරමු ඒ ටිකට. 1300ක් ආපුවම තව ඩොලර් මිලියන 350ක් තියෙනවා. සමහර භාණ්ඩ වලට 100ට සමහර ඒවා නිදහස්, සමහර ඒවා 15යි, සමහර ඒවා 30යි, සමහර ඒවා 45යි, සමහර ඒවා කිලෝ එකට රුපියල් 1000-1500 වදින බදු තියෙනවත් තියෙනවා. මේ ඔක්කොම ගත්තත් අපි සිංගප්පූරුවට අපනයනය කරලා තියෙන. සිංගප්පූරුවට යවලා තියෙන භාණ්ඩ ඩොලර් මිලියන 130ක. හැබැයි මේ ඩොලර් මිලියන 350ට 110ක් ආවා. කල්පනා කරලා බලන්න. ඩොලර් මිලියන 35ක බදු විතරක් අපිට එනවා. වරාය රේගු බදු. මේවා. සෙස් එක ආව 115ක් තිබුණා. ඩොලර් මිලියන 60ක් 70ක් බදු අපිට එනවා. ඉතින් අපි මේ ගිවිසුම අස්සම් කරනකොට අවුරුදු 15ට යන්නේ බොහොම ටිකයි. මේ ගිවිසුම අස්සම් කරලා අපි එන කාලය ඇතුළේ එනකොට භාණ්ඩ වර්ග 7200ක් පමණ ප්‍රමාණයක ටැරිෆ් ලයින් මේ බදු
සම්බන්ධයෙන් තියෙන HS කෝඩ් වලින් හඳුන්වන ලෝකෙම තියෙන මේ භාණ්ඩ මෙහාට ගේනකොට ඒ භාණ්ඩේ හඳුනා ගන්න HS කෝඩ් වලින්. ඒ නම්බර් එකකින් තියෙන HS කෝඩ් වලින් තියෙන භාණ්ඩ වර්ග 3200ක බදු ඉවත් කරනවා. අවුරුදු 15ක් යනකොට 80%ක් භාණ්ඩ වල බදු ඉවත් කරනවා. 15ක් යනකොට. එහෙම ඉවත් කරනගෙන යනකොට බදු වලින් ඉවත් කරන කියලා අපි අවුරුදු 15ක් යනකොට සිංගප්පූරුවෙන් ලැබිච්ච බදු වලින් අපිට අපේ අපනයන හා සමාන ප්‍රමාණයක් බදු අපිට අහිමි වෙනවා. එක අවුරුද්දකට. ඒතර මේතර ලෝකේ අනිත් රටවල් වලට මේක බලපානවා ඒ විදිහටම. ලෝකේ අනිත් රටවල් වලටත් ඒක ඒ විදිහටම බලපානවා. දැන් ඒ බලපාන්නේ කොහොමද? සිංගප්පූරුවෙන් ගේන භාණ්ඩ වලට අපි බදු සහන දෙනකොට ඉන්දියාවෙන් ගේන භාණ්ඩ වලටත් ඒ බදු සහන අපි දෙන්න ඕනේ. පාකිස්තානෙන් ගේන සහල් වලටත් එහෙම නැත්නම් චීනෙන් ගේන හාල් වලටත් ඒ බදු සහන අපි දෙන්න ඕනේ. චීනෙන් වී ගේනකොට ඒ බදු සහනේ පාකිස්තානෙන් වී ගේනකොට ඒ බදු සහනේ දෙන්න ඕනේ. මේක 아무තු සට කපටකම් කරලා තියෙනවා මේ ගිවිසුමේ. මේ සමහර භාණ්ඩ නම් කරද්දී ලංකාවේ ලිස්ට් එකේ වැඩිම තියෙන්නේ others. other කියන කැටගරි එකෙන් තමයි ලංකාවේ ලිස්ට් එකේ වැඩිම තියෙන්නේ. හැබැයි සිංගප්පූරු එහෙම ඒවා නැහැ. other කියලා තියෙන එක නම් කරලා තියෙනවා මෙන්න මේවා කියලා. ඒවා එතනින් එහාට නැහැ කියලා. හැබැයි අපේ එහෙම නම් කිරීමක් නැහැ. තව වේස්ට් ඩම්පින් කියන්නේ කැලි කසල ඉවත් කිරීම පිළිබඳ කාරණේ තියෙනවා. කැලි කසල ඉවත් කිරීම පිළිබඳ කාරණේ ගත්තට පස්සෙත් එහෙම එකක් තියෙනවා. ඒ නිසා මම ඒ ගැන කියන් ඉන්නේ මේ අපි වෙළඳ ගිවිසුමක් අත්සන් කරද්දී සැලකා බැලිය යුතු ශේෂ්ත්‍ර පිළිබඳව අවධානය යොමු කරලා නැහැ. ඒකෙදි කවුරු හරි කියන්න පුළුවන් අපි ජාත්‍යන්තර වෙළඳාමට ඒකට විරුද්ධද නැහැ. අපි ජාත්‍යන්තර වෙළඳාමට එකඟයි. අපි ලෝකෙත් එක්ක ඉස්සරහට යන්න ඕනේ. හැබැයි ලෝකෙත් එක්ක ඉස්සරහට යනකොට අපි දෙපයින් හිටගෙන තමයි ඉස්සරහට යන්න පටන් ගන්න ඕනේ. එහෙම නැති වුණොත් එහෙම නේද? එහෙම නැති වුණොත් එහෙම බ්‍රසීලෙත් එක්ක ලංකාවේ ටීම් එක වර්ල්ඩ් කප් ගහන්න ගියා වගේ. එහෙම වෙනවා. ඒ නිසා අපිට සිද්ධ වෙන්නේ නේ ඒ අය සෙල්ලම් කරනවා බලන් ඉන්න. එහෙමනේ තියෙන්නේ අපිට දැන්. ඒ වගේ එකෙන් අපේ අය සෙල්ලම් කරන්න බෑ කියන එක නෙමෙයි මම කිව්වේ. නමුත් එතෙන්ට ඒ අය පරිපූර්ණත්වයට පත් වෙලා තියෙනවා ක්‍රීඩාව ඇතුලේ. සිංගප්පූරුව ලෝක වෙළඳාම තුල පරිපූර්ණත්වයට පත් වෙච්ච රටක්. ලෝක වෙළඳ සංවිධානයේ ඇක්ටිව් පාර්ට්නර් කෙනෙක්. ඒ නිසා ලෝක වෙළඳ සංවිධානය 2005 සිට යටිබිම්ගත ක්‍රියාවලිය කියන්නේ කිව්වේ ප්‍රසිද්ධියට එන්නේ නැහැ ගිවිසුම් සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. ලෝකේ ලිබරලයිස් කරන්න, වෙළඳපොළ නිදහස් කරන සාකච්ඡාව එළියට ගෙනාවේ නැහැ. එයා ඒක ගෙනාවේ ද්විපාර්ශ්වීය ගිවිසුම් ලෙස. ද්විපාර්ශ්වීය ගිවිසුම් ලෙස ගෙනල්ලා ද්විපාර්ශ්වීය ගිවිසුම් හරහා ගහගන්න එකඟතාවලින් ලෝකෙට වෙළඳපොළේ තියෙන සීමාවල් සියල්ල විවෘත කරනවා. ඒ නිසා අපිට වෙන්නේ මේක සිංගප්පූරු ශ්‍රී ලංකා නෙමෙයි ලෝක වෙළඳ සංවිධානයේ සියලු සම්මුතීන් නීතිගත කරමින් ගස්සම් කරපු ගිවිසුමක් බවට පත් කරනවා. ඒ නීතිය සමහර නීති හදන්නේ ඒ විදිහට හදලා ක්‍රියාත්මක කිරීම තමයි මේක කරමින් යන්නේ. ඒ නිසා මේ දින 30ක් වගේ කාලයක් ඇතුලේ කැබිනට් මණ්ඩලයට දාලා මේ සම්මත කරගත්ත ගිවිසුම සම්මත කරගනිද්දී අපි මම අර මුලින් සඳහන් කළා වගේ එක්කා වගේ ගිවිසුම් අපි අස්සම් කරලා මේ වෙනකොටත් තියෙන නිදහස් වෙළඳ ගිවිසුම් ඒ වගේ තියෙන සමහර බදු සීමාවල් නැවත සාකච්ඡාවට ලක් කරන්න වෙයි. ඒක අද මේක ගහලා හෙට වෙන්නේ නැහැ තමයි. හැබැයි මේ අවුරුදු 10 12 යනකොට අපේ රට කොහාටද යන්නේ කියන කාරණේ පිළිබඳව කිසිදු සිතා බැලීමක් කරාද කියන තරමට සැක හිතන තරමට මේ ගිවිසුමේ කරුණු අන්තර්ගත කරලා තියෙනවා. ඒ නිසා දැන් මේ ගිවිසුම අපි ලෝකේ රටවල් එක ගැහුවා කියලා හිතාගත්තට කමක් නැහැ. එතෙන්ට මේක විස්තීර්ණ වෙනවා, මේක ව්‍යාප්ත වෙනවා. ඒ රටවල් මොකද සාධාරණ වෙළඳපළක් ඇතුලේ ලෝක සංවිධානය කියන්නේ තරගකරුවන්ට සාධාරණ සැලකිල්ලක් තියෙන්න ඕනේ. සිංගප්පූරුවට එකකුයි, පාකිස්තානට එකකුයි, ඉන්දියාවට එකකුයි, චීනට එකකුයි තියෙන්න බෑ. ඒ නිසා සාධාරණ වෙළඳපළ තුල සාධාරණ තරගකරුවන්ට සාධාරණ සැලකීමක් තියෙන්න ඕනේ කියලා. එතකොට හිතා ගන්න මේකේ යන්නේ කොහාටද මේ යන්නේ කොහාටද කියන කාරණේ. ඒ නිසා මම අර මුලින් කිව්වේ මේ ගිවිසුම පටන් ගන්නකොටත් ලෝක වෙළඳ සංවිධානයේ වගන්ති ක්‍රියාත්මක කිරීම පිළිබඳව කියලා පටන් ගන්නනේ. ගිවිසුම අවසන් කරන වගන්තියේ අවසන් කරනකොට කියනවා ලෝක වෙළඳ සංවිධානය තමයි මේකට සම්මත මේ ක්‍රියාවලිය පිළිබඳව කටයුත්තේදී
අවසාන නිගමනය එන්නේ එතෙන්ට කියලා කියනවා. ඒ කියන්නේ මේක අත්සන් කරලා තියෙන මේ ඇමතිවරු දෙන්න අත්සන් කරපු පිටේ කලින් පිටුවේ තියෙනවා අවසාන ඡේදය. මේ ගිවිසුමට අදාළව ආටිකල් 17 1.4 කියන එකේ for the purpose of this agreement any reference to article in the GATT 1994 of the GATT include the interpretative notes where applicable. ඒ කියන්නේ මේගොල්ලෝ මේ ගිවිසුම අත්සන් කරනකොට ලෝකේ තියෙන අනිත් නීතිත් එක්ක සම්බන්ධ කරදී සම්පූර්ණ GATT එකයි GATS එකයිට අදාළව අවසන් කරලා තමයි ඡේද අවසන් කරලා ගිවිසුම අවසන් කරන්නේ. මේක තමයි මේ ගිවිසුම ඇතුලේ තියෙන්නේ. මේ ගිවිසුම ගහද්දී මේ ගිවිසුමට අදාළ කාරණා කතා කරගෙන යද්දී මේ ගිවිසුම පැවැත්වෙන කාලය පිළිබඳව අපි මේකේ මතු කරේ මේ indefinite කියලා ඉංග්‍රීසියෙන් මේකට කියන්නේ නොදන්නා දීර්ඝ කාලයක් කියලා තමයි සිංහල තේරුම ශබ්දකෝෂය අනුව කියන්නේ indefinitely කියලා. ඒ තේරුම අනුව ගත්තට පස්සේ මේ ගිවිසුම ඔහොම යනවා දිගටම. ඕනම රටක් එක්ක යන්න පුළුවන්. ඒ යනකොට දැන් අපි හිතමුකෝ කාට හරි ඕනනම් කියලා මේකෙන් ඉවත් වෙන්න නෝටිස් දෙන්න ඕන. නෝටිස් දෙලා කතා කරන්න පටස් ගාලා එතකොට කතා කරනවා දෙපාර්ශ්වයේ මාසයක් ඇතුළත මොනවාද අපි වෙනස් කරන්න ඕනේ මොනවාද වෙනස් කරගන්න ඕනේ කොහොමද කියලා කතා කරනවා. අපි හිතමුකෝ අපි රයිට් වෙනස් කරන්න කැමති නැහැ අපිට අයින් වෙන්න ඕනේ කියන. අයින් වෙන්න ඕනේ කියද්දී ඔන්න ඒ රටවල් කියනවා බෑ එහෙම අපිට අයින් වෙන්න බෑ කියනවා. නෑ අපි කියනවා නෑ අපිට අයින් වෙන්න ඕනේ කියලා. හරි. කොහාටද යන්නේ? අන්න ඊළඟ කාරණේ එනවා. මේ ගිවිසුමේ මම ඔයගලන්ට පෙන්නුවා පළවෙනි වගන්තියේ GATS 24 සහ GATS 5. ලෝක වෙළඳ සංවිධානයේ General Agreement on Tariff and Trade GATT කියන්නේ. General Agreement on Tariff and Trade. පොදු එකඟතාවයේ භාණ්ඩ වෙළඳාම් පිළිබඳ බදු වෙළඳාම් පිළිබඳ මත බදු. GATS කියන්නේ General Agreement of Tariff and Service, Tariff on Service. භාණ්ඩ මත බදුත් සේවා මත බදුත් කියන පොදු එකඟතාව දෙක. එතකොට ගිවිසුමෙන් කොයි වෙලාවෙ හරි ඉවත් වෙන්න ඕන නම් බලපානවා 24 වෙනි වගන්තිය සහ GATS වල 5 වෙනි වගන්තිය. ඒකේ කියනවා dispute එකක් settle කරන්නේ කොහොමද කියලා. අර ලංකාවේ සම්මත කරපු anti dumping and countervailing duties act එකේ මේ දෙක නැහැ. ඒගොල්ලෝ ඒකට රිෆර් කරනවා. ඒකට යොමුව දෙනවා. ලෝක වෙළඳ සංවිධානයේ GATS වල 24 සහ GATS වල 5 බලන්න කියලා. මේ ගිවිසුමෙත් පළවෙනි වගන්තියම කියනවා GATS වල 24 සහ GATS වල 5 බලන්න කියලා. GATT වල 24ත් භාණ්ඩ වෙළඳාම මත බදු 24ත් සේවා වෙළඳාම් මත බදු 5 කියන වගන්තියත් බලන්න කියලා. ඒ දෙකේම තියෙනවා dispute settlement ආරවුල් බේරුම් කිරීම. ක්‍රමවේදය තියෙනවා මේකෙත් ගහලා ආරවුල් බේරුම් කිරීම. කොහොමද? දෙපාර්ශ්වයේ දැනුම් දෙනවා. දැනුම් දීලා සාකච්ඡා කරනවා. එකඟ වෙන්න බැරි වෙනවා. අපි හිතනවා අයින් වෙන්න ඕනේ කියලා. හරි අයින් වෙන්න අවසර තියෙනවා. අවුරුද්දක් විතර කාලයක් මේකෙන් කතා බහ යනවා. ගිහිල්ලා අවසන් කරනකොට රයිට් කියනවා සිංගප්පූරුව කියනවා අපි ඔයගොල්ලන්ගේ රටට දැන් පටන් ගන්නකොට ඩොලර් මිලියන 1300ක බඩු වෙව්වා. අපි දැන් අවුරුදු 3කින් නැත්නම් 5කින් අපි කියමුකෝ අපිට මේකෙන් අයින් වෙන්න ඕනේ කියලා. එතකොට කියනවා අපි අවුරුදු 5ක් වෙනකොට අපේ වෙළඳාම අපි ඩොලර් බිලියන 2.5 මිලියන 2500ක් දක්වා වැඩි කරලා තියෙනවා. අපිට වර්ෂයකට පාඩු වෙන මුදල ඩොලර් මිලියන 25යි. මේ වෙළඳාම ගිවිසුමෙන් අපි අයින් වුණා. වර්ෂයකට ඩොලර් මිලියන 25යි. අපි හිතුවොත් එහෙම අපිට වර්ෂ 10ක් යනවා කියලා ඩොලර් මිලියන 250යි. අපි තව වර්ෂ 25ක් යනවා කිව්වොත් එහෙම. අපි වර්ෂ 100ක් යනවා කිව්වොත් එහෙම ඩොලර් මිලියන 2500යි. ඩොලර් බිලියන 2.5යි. රයිට් ඔයගොල්ලෝ ඩොලර් බිලියන 2.5ක් අපිට ගෙවන්න අපි ගිවිසුමෙන් අයින් වෙන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? රටේ ණය ගෙවා ගන්න බැරුව දන ගහලා ඉන්න ආණ්ඩුවක්, කං කඩම් වැටලා ඉන්න ආණ්ඩුවක්, රටේ තියෙන සම්පත් විකුණන ආණ්ඩුවක්, රාජ්‍ය දේපල විකුණන සැලසුම් කරන ආණ්ඩුව, රටේ සියලු දේ විකුණනට පස්සේ ආපහු ඩොලර් බිලියන 2.5ක් ගෙවලා මේ ගිවිසුමෙන් අයින් වෙන්න හැකියාවක් තියෙයිද? නෑ අයින් වෙන්නේ නෑ. ඒ නොදන්නා දීර්ඝ කාලයක් සඳහා යාමට අවශ්‍ය කරන සියලු නීතිමය රාමුන් සම්පූර්ණ කළා තියෙනවා. ඒ නිසා මේ ගිවිසුමෙන් අයින් වෙන්න පුළුවන් කියලා කවුරු හරි තර්ක කරනවා නම් අපි කියනවා බෑ කියලා. බැරි ඒ නිසා. එහෙම අපිට වන්දි ගෙවන්න බෑ. එහෙම මුදල් නැහැ. දැනුත් ඩොලර් මිලියන 100ක් කොල්ල කන්න, ඉල්ල ගන්න, හිඟා කන්න, EPF එක කොටස් වෙනදපොලේ දාන්න කියලා එක පනතක් ගේනවා. නේ?
රාජ්‍ය ආයතන ටික කොටස් වෙනද බලට දාන්න බැංකු ටික සහ රක්ෂණ සංස්ථා කොටස් වෙනද බලට දාන්න කියලා තව ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා ADB එකත් එක්ක. එහෙම යන්නේ. ඒ නිසා මේ dispute settlement clause එක එහෙම නැත්නම් මේ වගන්තියෙන් කියන්නේ ආරවුල් බේරුම් කිරීම සම්බන්ධයෙන් කාරණේදී ඒක අවසානයේ කියනවා the provision relating to the compensation and suspension of concession or other obligation apply in a case where it has not been possible to secure such a observance. වන්දි ගෙවීම පිළිබඳ කාරණා සහ මේ ගිවිසුම මේ ක්‍රියාත්මක කරගෙන යද්දී බලපාන කාරණා පිළිබඳව මේට අදාළ කාරණා පිළිබඳව බොහෝ කරුණු තියෙනවා මේ වගන්තිය දාන්න මේ ගිවිසුමට දාන්න නැහැ. WTO GATS ආටිකල් මේක කියලා දානවා. GATS ආටිකල් මේක කියලා දාලා තියෙනවා. එතකොට මේවා මේ ගිවිසුම බලන කෙනා WTO එකේ මේ වගන්ති මේ 50 ටික බලන්න ඕනේ. නැතුව හොයන්න බෑ. ඔයගොල්ලෝ මේ ගිවිසුමේ පළවෙනි කොටස මේක. අපි මේ කොටස් හතරකට කැඩුවේ වෙනස් මේ බරත් වැඩි එකකට තරයි යන්නත් බැරි නිසා. මේක බලනකොට GATS බලලා තියෙන්න ඕනේ, GATT බලන්න ඕනේ දෙකම ඕනේ. නැතුව හොයන්න බෑ මොකද්ද මේ කියන්නේ කියලා. එතකොට ඒවා පිළිබඳව කිසිදු විමර්ශනයක් නැතුව තමයි ආණ්ඩුව මේ වැඩේ මෙහෙම කරන්නේ. එතකොට මේක බලපාන ආකාරය පිළිබඳව මේ බලපාන ආකාරය නැත්නම් අපිට ලැබෙන ආර්ථික ප්‍රතිලාභ පිළිබඳව මොකක්ද ආණ්ඩුවේ කියවීම? කිසිවක් නැහැ. ආණ්ඩුව හිතනවා අපි සිංගප්පූරුව වගේ රටක් එක ගිවිසුමක් ගහපුවාම ලෝකේ රටවල් ලංකාවේ ආයෝජනය කරන්න එයි කියලා. එහෙම තමයි හිතන්නේ. ඒ නිසා ලංකාවට ආයෝජන අවස්ථා වැඩි කර ගැනීම සඳහා අපි සිංගප්පූරුව වගේ රටකුත් එක්ක ගිවිසුමක් ගහන්න ඕන කියලා හිතනවා. අපිට වෙන ආර්ථික පාඩුව දීර්ඝකාලීන අලාභය මේ සම්බන්ධයෙන් කිසිවක් සලකා බලන්නේ නැහැ. ඒ නිසා මේකේ එක කාරණයක් තියෙනවා සඳහන් කරන්න ඕනේ බදු පිළිබඳ කාරණේ. බදු පිළිබඳ කාරණේ කිව්වොත් එහෙම දැන් සාමාන්‍ය 80%ක් භාණ්ඩ අවුරුදු 12ක් යනකොට බදු නිදහස් කරනවා. බදු බිඳුව කරනවා. බදු වර්ගත් මම කියන්නම් ඉස්සරහට ටිකක්. එතකොට වරාය හා ගුවන්තොටුපළ බද්ද දැනුත් සමහර බදු භාණ්ඩ තියෙනවා බදු නිදහස්. ලංකාවට එනකොට බදු අය කරන්නේ නැහැ වල. සෙස් කස්ටම් ඩියුටිස් නැහැ. රේගු බදු නැහැ. සමහර ඒවාට තියෙනවා රේගු බදු, වරාය හා ගුවන්තොටුපළ බදු, සෙස් බදු එහෙම තියෙනවා. සමහර ඒවාට තියෙනවා ස්පෙෂල් බදු ගහනවා අපේ රටේ. ඒ කියන්නේ ස්පෙෂල් බදු කියලා කිව්වේ ඒ කියන්නේ මේ ස්පෙෂල් කොමොඩිටි කියලා තියෙන අල ලූණු හාල් වගේ ඒවා. ඒවටත් බදු ගහනවා. සාමාන්‍ය ඒවට ගහන බදු වල වටිනාකම 2017 අවුරුද්දේ බිලියන 71ක් මිලියන 71400ක්. එතන වරාය හා ගුවන්තොටුපළ බද්ද බිලියන 102ක් මිලියන 1,2360ක්. කස්ටම් ඩියුටි ඒ කියන්නේ රේගු බදු ආනයන රේගු බදු බිලියන 136ක් කෝටි 13600ක්. සෙස් එක ඒත් ඉම්පෝට් වලට ඒ කියන්නේ ආනයන බදු බිලියන 56ක් කෝටි 5600ක්. එහෙම බදු වෙනවා. දැන් මේ බදු පහුගිය කාලේ ගත්තාම වරාය හා රේගු බදු තමයි අපිට වැඩි වෙලා තියෙන්නේ. ආනයන බදු වලින් කියන්නේ රේගු බද්ද සමහර ඒවා අඩුයි, සෙස් එක වැඩි වෙලා තියෙනවා. වරාය හා ගුවන්තොටුපළ බදු වැඩි වෙලා තියෙනවා. කියන්නේ එහෙම තමයි වැඩි වෙන්නේ. මොකද වරායෙන් එනකොට හැම භාණ්ඩයකටම බද්දක් තියෙනවා. ඒ නිසා සමහර ඉතාම අඩු භාණ්ඩ ප්‍රමාණයක් තමයි අපි නිදහස් කරලා තියෙන්නේ. මේ ගිවිසුමේ වාහනවල සිට සියලු ශේෂ්ත්‍ර, සියලු නිෂ්පාදන, සියලු දේවල් නිදහස් කරලා තියෙනවා. නිසා දැන් ආණ්ඩුව කියනවා නම් බදු වලට බලපෑමක් නැහැ කියලා අපි අහනවා මේ වෙළඳාමට ප්‍රවිෂ්ඨ වෙන අනෙක් පාර්ශවයන් තමන් ඉල්ලුවොත් මේ ගැට් සහ ගැට්ස් වල තියෙන බදු සහන ඔයගොල්ලෝ සම්මත කරපු නීතිය අනුව අපිට ලැබෙන්න ඕනේ කියලා අපි දෙන්න ඕනේ. වරාය බදු අයින් කරන්න ඕනේ, ගුවන්තොටුපළ බදු අයින් කරන්න ඕනේ, කස්ටම් රේගු බදු අයින් කරන්න ඕනේ, සෙස් බදු අයින් කරන්න ඕනේ. ඒ ඔක්කොම එකක වෙලා තියෙනවා. ඒ අයින් කරනකොට අපිට බදු ඉතුරු වෙන්නේ නැහැ. රටකට ආදායම හැටියට එකතු වෙන බදුත් අඩු වෙනවා. ඒ නිසා මේ ආණ්ඩුවේ මේ කියන කතාව ඇතුලේ සැලකිය යුතු කාරණා ප්‍රමාණයක් තියෙනවා. මෙසේ සලකා බලන්න ඕනේ ඒවා. ඒ නිසා මේ ගැන සලකද්දී අපි විශේෂයෙන් කියන්න ඕන කරුණු ටිකක් තියෙනවා. ඒ මොනවාද? මේක බලපාන ශේෂ්ත්‍ර පිළිබඳව. විශේෂයෙන් අපි ඉන්දික ගමගේ මහත්මයාක් මේක කතා කරයි IT ඉන්ඩස්ට්‍රි එක කියන්නේ
තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රය, හෝටල් විතරක් නෙමෙයි ඒගොල්ලෝ කියනවනේ මේ එන්න බැරි ඩොක්ටර්ස්ලට, ලෝයර්ස්ලට, ඇකවුන්ටන්ට්ස්ලට ඔඩිටින් වලට එන්න බෑ. සහ මේ උසාවිය පෙනෙන්න බෑ ලෝයර්ස්ලට ඇවිල්ලා. ශාස්ත්‍ර හතරකට එන්න බෑ කියනවා. සර්වේලට එන්න බෑ. ඩොක්ටර්ස්ලා, ලෝයර්ස්ලා, සර්වේස්ලා එහෙම මේ එන්න බැරි වෘත්තීන් හතරක් ගැන කියනවා. ඇකවුන්ටන්ට්ලා. ඒ සමහර ඒවා ලංකාවට එනකොටම දැන් ડોක්ටර් කෙනෙක් එනවා නම් වෛද්‍ය සභාවේ ලියාපදිංචි නැත්නම් බෙහෙත් දෙන්න බෑ. සර්වේ කෙනෙක් එනවා නම් ලයිසන්ස් සර්වේ කෙනෙක් බවට ලියාපදිංචි නැත්නම් මේ සර්වේ කරන්න බෑ. ඒවට අදාළව වෙනම පරිපාලනමය යම් ස්ථාවරත්වයක් තියෙනවා. ඒක ඔඩිට් කරන්න බෑ චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් නැතුව. වෘත්තීය සමිතියක්වත් ඔඩිට් කරන්න බෑ. පිළිගත් රජයේ ගණකාධිකාරිවරයෙක් වෙන්න ලියාපදිංචිලා තියෙනවා. එහෙම. ලෝය කෙනෙකුට හැටියට ගිහිලා උසාවිය පෙනී ඉන්න බෑ. මෙහි ඕත්තරන් තියෙන උසාවියේ. එහෙම නැතු පෙනී ඉන්න බෑ. කියන්නේ දිවුරුම් දීලා තියෙනවා. කියන්නේ ඒවට විතරක් තමයි මේගොල්ලෝ ඒවා එන්නේ නැහැ කියලා කියනවා. හැබැයි ආයතන ආවට පස්සේ සමහර දොස්තරලාට ඇවිල්ලා ඉන්න පුළුවන්. හොස්පිටල් ගෙනාව හොස්පිටල් එකේ දොස්තරලාට එන්න පුළුවන්. දැන් ඒ වගේ ශේෂ්ත්‍ර ගණනාවක්. ශේෂ්ත්‍ර ගණනාවක සේවා වලට එන්න පුළුවන්. එතකොට අපිට ප්‍රශ්නයක් එනවා. අපි රැකියාවකට කෙනෙක් මෙහාට එන එකට විරුද්ධද කියලා නෑ. අපි ඒකට විරුද්ධ නෑ. හැබැයි අපි කල්පනා කරන්න ඕනේ අපේ රට ඒකට සුදුසුද කියලා. අපි දන්නවා සිංගප්පූරුවෙන් මෙහාට එන්නේ නැති වෙයි. වැසිකිලි හොදන්න නේ, කඩවල වැඩ කරන්න, රිසෙප්ෂන් වැඩවලට, කන්ස්ට්‍රක්ෂන් වැඩවලට එන්නේ නැති වෙයි. IT වලට එන්නේ නැති වෙයි සමහර අය. ඉන්ජිනියර්ස්ලා එන්නේ නැති වෙයි සමහර අය. හැබැයි ලෝකේ තව රටවල් තියෙනවා එන්න බලන් ඉන්න. තියයට අපි දොරවල් අරින්න ඕන. මේක ආපහු වෙන සීමා කිරීම කරන්න බෑ. අපි හිතමුකෝ ඉන්දියාවෙන් එන්න එනවා කියලා. අපි කියනවා ඉන්දියාවට නෑ ඔයගොල්ලන්ට එන්න බෑ කියලා. එද බෑ කිව්වම මේගොල්ලෝ අපිට කියනවා මේගොල්ලෝ අස්සම් කරලා තියෙන මේ ගිවිසුම අනුව ඔයගොල්ලෝ මේ සහන මේගොල්ලන්ට දෙනවා නම් අපිටත් දෙන්න ඕන. අපි නැත්තම් යනවා ඉන්ඩස්ට්‍රියල් ඩිස්පියුට් කෝට් එක WTO එකේ. අන්න පාර හැදෙන තැන. උපරිම අපිට තහනම් කරන් ඉන්න පුළුවන් අවුරුදු 3යි 3න් පස්සේ රිලීස් කරන්න ඕනේ. උපරිම තහනම් කරන් ඉන්න පුළුවන් අවුරුදු 3යි 3න් පස්සේ රිලීස් කරන්න ඕනේ. ඒක තමයි තියෙන තත්ත්වය. ඒ නිසා මේ ඒ කියන්නේ ප්‍රපාතන සහ ප්‍රතිතෝලන බදු 52 සම්මත වෙන වෙලාවේ විරුද්ධ වුණේ අපි විතරයි. ඔය ඒකාබද්ධයෙන් කෑ ගහන අය මේකට විරුද්ධ වුණෙත් නැහැ. කවුරුවත් මේකට විරුද්ධ වුණෙත් නැහැ. පාර්ලිමේන්තුව ඇතුලේ සම්මත කරනලා විරුද්ධ වුණේ අපේ 6 දෙනා විතරයි. මේක අර පනතේ තියෙනවා. ප්‍රපාතන විරෝධී ප්‍රතිතෝලන බදු පනතේ තියෙනවා. අවුරුදු 3ක් සීමා කරන්න පුළුවන්. ඒක 3-4 කරන්න පුළුවන්. පොඩි ග්‍රේස් පීරියඩ් එකකුත් දීලා තියෙනවා තව. මේ සමහර වගන්ති අපි ඒ පනතෙන් අයින් කරගත්තා. ඒ පනත 2006 ආව පාර්ලිමේන්තුවට 2008 වෙනකන් අපි පක්ෂයක් ලෙස අපි විතරයි ඒකට මැදිහත් උනේ. මැදිහත් වෙලා අපි සමහර ඒවා එදා නැවැත්තුවා. ඒ පනත මේ පාර ගේනකොට එදා අපි විරුද්ධ වෙච්ච වගන්ති 41ක් වෙනස් කළා තිබුණා. ඒගොල්ලෝ හිතුවා මේ පාරත් අපි විරුද්ධ වෙනකොට ඒක අපි විරුද්ධ නොවී ඉඳී කියලා. නෑ අපි විරුද්ධ වුණ පදනම එකෙන් ආරක්ෂා වෙලා තිබුණේ. සමහර වගන්ති අයින් වෙලා තිබුණා. දැන් ඒකේ අපි අර කියපු මේ කාර්මික අධිකරණයට යන එක, ඩිස්පියුට් කෝට් එකට යන එක, ඩිස්පියුට් සෙටල්මන්ට් කමිටි එකට යන එක. ඒකේ වගන්තියක් ලෙසම දාලා තිබුණා. හැබැයි මේ ලංකාවේ මේ සම්මත කරපු පනතේ ඒ වගන්තිය නැහැ. ඒ ආරවුලක් ආවොත් ඒක බේරුම් කරන්න ජාත්‍යන්තර අධිකරණයට යනවා කියන එක තියෙනවා. ඒ අනුව WTO එකේ ඩිස්පියුට් සෙටල්මන්ට් කමිටි එක හරහා ඒක බේරන්න ඕන කියලා කියනවා. එහෙම තමයි ඒක කරේ. ඒ නිසා මේ ගැන කල්පනා කරද්දී සාකච්ඡා කරද්දී මේ විශේෂ ශ්‍රේෂ්ඨ ගණනාවක් තියෙනවා සලකා බලන්න ඕන ඒවා. ඒ ශ්‍රේෂ්ඨ පිළිබඳව සලකා බලද්දී නිදහස් කිරීම පිළිබඳව ඒ ශ්‍රේෂ්ඨ පිළිබඳව සලකා බලද්දී අපේ රටේ විශේෂ කාරණයක් තමයි ආහාර ආරක්ෂණය පිළිබඳ කාරණේ. දැන් ඔයගොල්ලෝ අහලා ඇති ජපානට සහල් ලැබන්න බෑනේ ලෝකේ රටවල් වලට. අහලා තියෙනව නේද? ඒ කියන්නේ ජපානයේ සහල් ටිකක් ගණන් වෙලා තියෙන නිකන් නෙමෙයි. දැන් සාමාන්‍ය ජපානට හාල් යවනවා නම් හාල් කිලෝ එකකට 100ට 300 කට බද්දක් ගහනවා. අපිට ජපානට හාල් කිලෝ විකුණන්න බෑ. හැබැයි ජපානෙන් ඇමරිකාවට හාල් යවලා ඇමරිකාවෙන් කාර් ගෙන්නනවා. ඔච්චර කාර් හදන ජපානේ. ඒගොල්ලෝ වෙළඳ කිවිසුම ගහන් තියෙන එහෙම. හැබැයි ජපානයේ බදු නිදහස් කරන්නේ නැහැ. තමන්ගේ ගොවියයි ආහාර සුරක්ෂිතතාවය කියන දෙකම වෙනුවෙන් ඒගොල්ලෝ එපැදිහත් වීම කරනවා. අපි හාල් වල බද්ද ඉවත් කරන්නේ නැහැ. හාල් වලට බද්ද තියෙනවා. වී වල බද්ද ඉවත් කරනවා ආණ්ඩුව. වෙනදනම් 10 යටි හරියේ තියෙන දැන් 10 යටිකත් ලංකාවට එන්නේ. රුපියල් 50ක් වී කිලෝ එක කානයිනේදී බදු තියෙනවා.
වරායහ ගුවන්තොටුපළ බද්ද තියෙන 7.5ක්. රුපියල් 50 වී කිලෝ එකකට තියෙන බද්ද අවුරුදු 10කින් ඉවත් වෙනවා. අවුරුදු 12කින් ඉවත් වෙනවා. වරායහ ගුවන්තොටුපළ බද්ද අවුරුදු 10කින් ඉවත් වෙනවා. එතකොට වී ගේන්න පුළුවන් අවුරුදු 12ක් යනකොට බදු නැතුව ලංකාවට. අපෙත් මෝල් ටිකක් වහලා තියෙන වී ටික ගෙනලා කොටලම දෙයි නේ. එහෙම තියෙන්නේ. එතකොට ආවට පස්සේ ගොවියා කොහෙද රැකෙන්නේ? මේ කරන්නේ. ඉතින් ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ කාරණේදී අය අපේ රටේ ගොවිතැන මොනවා කිව්වත් අපේ රටේ ගොවියා 132ක් අපේ රටේ ගොවිතැනින් ජීවත් වෙන තවත්. 133ක් ස්වයං රැකියාව වලින් ජීවත් වෙන තවත් ශ්‍රම බලකායේ. අපේ රටේ ආර්ථිකයන් සකස් වෙලා තියෙන ආකාරය. ඒ පැති ගැන කිසිවක් හිතලා නැහැ. කියලා මම කියන්නම් මේ කරුණු ටික. ඒ කියන්නේ ගොවියා ස්වයං රැකියාලාභියා ඒ වගේම මේ ආර්ථිකයත් එක්ක සම්බන්ධ වෙච්ච අපේ රටේ ආර්ථිකයත් එක්ක සම්බන්ධ සමහර ශේෂ්ත්‍ර මේවා තුල කිසිවක් ආරක්ෂා කරලා නැහැ. ඒ නිසා මේකේ බලපාන සමහර ශේෂ්ත්‍ර පිළිබඳව මම ඔයගොල්ලන්ට කිව්වා. ඒක නිකන් මම මේකේ මේ ශේෂ්ත්‍ර ප්‍රමාණය ගැන කතා කරන් යද්දී අපූර්ව දේවල් ටිකක් තියෙනවා. ඒ අපූර්ව දේවල් ටික තමයි දැන් ඔයගොල්ලෝ අහලා තියෙනවා සිංගප්පූරුවේ කිතුල් රාහෙන් මදිනවා කියලා. දැන් ගිහිසුම ගහන්නේ සිංගප්පූරුවයි ලංකාවයි නම් සිංගප්පූරුවේ කිතුල් ගස් මදිනවා කියලා එහෙම අහලා තියෙනවද කොහරි? සිංගප්පූරුවේ කිතුල් නැහැ. සිංගප්පූරුවේ එක කුඹුරු අඩියක් නැහැ. මට හිතෙන ළමයිට ඉගෙන ගන්න මොනවා හරි කොහරි හදලා ඇති කුඹුරුට ඇවි ගේන්න. ඒතර ඒක දාන්නේ මේකට. කිතුල් හකුරු සක්කර උක් එහෙම වවන දැකලා තියෙනවද? තලලා සක්කර හදන සිංගප්පූරුව පැත්තේ. ඉතින් ඒ බදු මේ වගේ බදු ඉවත් කිරීම මේ කිව්සුම ඇතුළට දාලා තියෙනවා. එකක් නෙමෙයි. ඉතා විශාල ප්‍රමාණයක් තියෙනවා. විශාල ප්‍රමාණයක් තියෙනවා. මම කියන්න හැදුවේ ඒකයි. කිතුල් රා සක්කර වගේව පිටරටින් ගේන්නේ නැහනේ. නේ? ඊට පස්සේ මේකේ බරපතලම කාරණේ තමයි කිතුල් රා සක්කරා වගේ ඒවා නම් කරලම තියෙනවා. HS කෝඩ් එක 170යි 290යි 21 තියෙන සක්කරා. 170යි 290යි 22 තියෙන කිතුල් හකුරු. 170යි 290යි 29 තියෙන වෙනත්. කියන්නේ අරවට අදාළ වෙනත් ඕනෑම එකක් මේ වෙනත් යටතේ ගේන්න පුළුවන්. වෙනත් යටතේ ඕන එකක් ගේන්න පුළුවන්. ඒ ගේනකොට ඉතින් සිංගප්පූරුවේ නෑ. හැබැයි තියෙන රටකින් ගේනවා. ඒකයි අපි කිව්වේ මේක සිංගප්පූරුවට නෙමෙයි කිව්වසම ගහලා තියෙන්නේ. වී සිංගප්පූරුවේ නෑ. නේ? චීනේ, බංග්ලාදේශේ, තායිලන්තේ නේ? ওই රටවල වී තියෙනවා. ඒතර වී හාල් කරලානේ ගේන්න බැරි. හරි මිටි ගහලා එවන්නම් වී පිටේ. බද්ද නෑ. සිංගප්පූරුවේ වී නෑ. ඒකයි අපි කිව්වේ මේක සිංගප්පූරුවට ගහපු කිව්සුමක් නෙමෙයි. මේක ලෝකෙට ගහපු කිව්සුමක්. වෙළඳපළක් හැදුවා නිදහස්. ඒකට සිංගප්පූරුව මූලික වුණා ලෝක වෙළඳ සංවිධානය වෙනුවෙන් ඔන්න වැඩේ කරලා තියෙන හැටි. ඒ නිසා මේ ගිවිසුමේ පිටුවංකත් එක කියන් යන්නම්. මොකද ගිවිසුම පෙරලා යන්න ගියොත් වෙලා යනවා නේ. අපේ තව හඳුනේ සහෝදරයාටත් මේකේ සැලකිය යුතු අපේ රටේ නිදහස් වෙළඳ ප්‍රතිපත්තිය කියන කාරණේ පිළිබඳව සහ මේකට අදාළ කරුණු ප්‍රමාණයක් කතා කරන්න තියෙන නිසා ඉන්දික ගමගේ සහෝදරයා මේකේ IT ශාස්ත්‍රය පිළිබඳව තියෙන බලපෑම සහෝදරුන්ගේ පැත්තෙන් කොහොමද කියන්නේ කියලා කියනවා. ඒ නිසා මේ පිටු අංක 55 යටතේ තියෙනවා HS කෝඩ් එක 230යි 240යි 10 යටතේ දේශීය ගොවියට අදාළව වී ගේන්න පුළුවන්. දේශීය ගොවියට මේ ශේෂ්ත්‍රය බලපානවා. ඒක සිංගප්පූරුට අදාළ එකක් නෙමෙයි. අනිත් පැත්තෙන් තියෙනවා මේ කැලි කසල ගෙන්වීම සම්බන්ධයෙන්. අපි සොයන් යනකොට කියන්නේ කසල වර්ග කුණු 70කට ආසන්න ප්‍රමාණයක් අපිට හම්බුණා. 70කට ආසන්න ප්‍රමාණයක්. ඒ කියන්නේ සමහර ඒවා ගේන්න බෑ. දැනුත් ෆ්‍රී. හැබැයි කවුරුත් ගේන්නේ නැහැ. සමහර ඒවා තියෙනවා බදු තිබුණා. ගේන්න බෑ නිසා ගේන්නේ නැහැ. ඉතින් ඕනනම් ගේන්න පුළුවන්. දැන් අපේ නගර සභා කුණු ඕන නම් සිංගප්පූරුවට යවන්න පුළුවන්. මියුනිසිපල් වේස්ට් කියලා තමයි ඒගොල්ලෝ ඒවා ගන්නෙ. හැබැයි ඒවා මේ කොහොම ගන්නවද කියලා එහෙම අදහසක් නැහැ. අපිත් යවන්න යන්නේ නැහැ නිසා. මේ ගිවිසුමට එනකොට අලුත් පැහැල්ලක් එකතු වෙනවා. මේ ගිවිසුම අනුව තියෙනවා 382යි 51.3 නගර සභාවල කුණු. මේකද මේ HS කෝඩ් එකක් තියෙනවා. මේකට මේ භාණ්ඩ වර්ගීකරණයට තියෙන නම්බර එකක්. 382යි 52.3. ඒ කියන්නේ වැසිකිලි වල කැලි කසල
ඒවා දෙම මලාපද්‍රව්‍ය ඒකට කියන්නේ. මෙහාට කියන්න දාන්න පුළුවන්. සෝරේජ් කියලා මේක කියන්නේ මං කිව්වේ. ඊට පස්සේ තියෙනවා ක්ලිනිකල් වේස්ට්. අර උඩ දෙකම සිංගප්පූරුවෙත් නිදහස්. අපි හිතමුකෝ දෙපැත්තටම තියෙනවා කියලා. ක්ලිනිකල් වේස්ට් සිංගප්පූරුවේ බෑ. ක්ලිනිකල් වේස්ට් සිංගප්පූරුවට එවන්න බෑ. හැබැයි අපිට එවන්න පුළුවන්. ඒක AHS කෝඩ් එක මේකට දානවා නිදහස් කරනවා බද්ද. ඉතින් අඩුම ගානේ කතා කරන්න බෑ. ඔයගලන්ට දැන් අපිටත් බෑ කියලා එහෙනම්. එහෙම එකක් නැහැ. නේ. ඒ කියන්නේ තව අපද්‍රව්‍ය වර්ග ගණනාවක් තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳව අපි අවධානය යොමු කරා. ඒකේ තව එකක් තියෙනවා මේ ඔක්කොම පස්සේ ගහලා සිංගප්පූරුවේ නෑ කුණු ඔක්කොම පස්සේ අද කියලා එකක් නෑ. අපි ගහලා තියෙනවා 382යි 54යි 900 මේ වේස්ටේජ් මේ කසල ටිකට පල්ලෙහායින් අදර්ස් කියලා. හරිනේ. සෝරේජ් එහෙම නැත්නම් මලාපද්‍රව්‍ය නගර සභා කුණු නේ සායනික අපද්‍රව්‍ය අරුණාට පස්සේ අනිත් ඕන එකක් අදර්ස් එක්ක එව්ව හැකියි. ඒ ටිකට අදාළව තියෙනවා. තව තියෙනවා. තව විශාල කැලි කසල ප්‍රමාණය මේ උක් පොඩි කරලා හදුවාම රොඩු ඉතුරු වෙනවනේ. රොඩු ඕනනම් සමහර ඒවා වන්න පුළුවන්. මොලෑසස් හදලා ඉතුරු වෙන රොඩු තියෙනවනේ. ඒවා ඔය ස්ප්‍රීතු හදලා ඉතුරු වෙන ඒවා එවන්න පුළුවන්. න්‍යෂ්ටික අපද්‍රව්‍ය වල සිට ඕනම එකක් එවන්න පුළුවන්. මේකේ අදර්ස් කියන කැටගරි එක යටතේ එහෙම ගන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. අනිත් පැත්තෙන් මං සඳහන් කරා සහල් වල බද්ද ඉවත් කරන්නේ HS කෝඩ් එක තියෙන්නේ CI 61.3 V ගෙන් වලට තියෙන බද්ද සහල් වල නෙමෙයි V ගෙන් වලට තියෙන බද්ද ඉවත් කරනවා. වසර 12කින් ඉවත් කරනවා 130ක් කිලෝ එකට රුපියල් 50ක් තියෙන බද්ද. V වලට කිලෝ එකට දැන් රුපියල් 50ක් බදු ගෙවන්න ඕනේ. ඒක අවුරුදු 12කින් ඉවත් කරනවා. වරාහා ගුවන්තොටුපළ බද්ද තියෙනවා 7.5ක් ඒක අවුරුදු 10කින් ඉවත් කරනවා. ඊට පස්සේ පොල් සිංගප්පූරුවේ පොල් දැකලා තියෙනවද? සිංගප්පූරුවේ පොල් දැන් මේ ඒකයි මම කිව්වේ මේ ගිවිසුමේ මේ සිංගප්පූරුවේ නෙමෙයි තියෙන්නේ මේක නේ ඒකේ තියෙනවා 140යි 490යි 30 කෑලි කළ පොල් කෑලි ඩෙසිකේටඩ් කොකනට් කියලා කියන්නේ ඊට පස්සේ තියෙනවා පොල් පිටි කළ පොල් කියලා පිටි කරපුවා පොල් ලෙලිත් ඕනනම් එවනවා අපේ කොහු කර්මාන්තයට මදි පාඩුවක් තිබිලා වෙන්නේ නැද්ද මට හිතෙන්නේ පොල්ලිත්. මේවල තියෙන බද්ද. ඒ කියන්නේ කස්ටම් ඩියුටි එක තියෙනවා. රේගු බද්ද 115ක් තියෙනවා. ඒක වසර 12කින් ඉවත් කරනවා. පැල් එක. පරායහ ගුවන්තොටුපළ බද්ද තියෙනවා 7.5ක්. ඒක අවුරුදු 10කින් ඉවත් කරනවා මේවට අදාළව. මේ ශේෂ්ඨ වලට අදාළව. ඒ ටික එහෙම ඉවත් කරනවා. ආයුර්වේද. මේ ශේෂ්ඨ ටිකක් කියන්නේ මේ සේවා සහ භාණ්ඩ දෙකට මේක අදාළයි බලපාගෙන යන නිසා. දැන් මේකේ මාර වැඩේ කියලා කියන්නේ දැන් සිංගප්පූරුවේ ආයුර්වේද වලට අදාළ එහෙම නිෂ්පාදන මොකුත් සිද්ධ වෙන්නේ නැහනේ. අපි ආයුර්වේද දොස්තර මහත්මිය කැවිලා ඉන්නේ නේ. කමිෂනර් ජෙනරල් හදනවා ලිස්ට් එකක්. ඒ ලිස්ට් එක අනුව තියෙන බදු ඉවත් කරනවා. සමහර බදු තියෙනවා කිලෝ එකට රුපියල් 2000ක් ගහන බදු තියෙනවා. සමහර ඒවා මෙහෙට ගේන්න රුපියල් 2000ක් ගෙවන්න ඕන කිලෝ එකකට. සමහර ඒවා 130යි. සමහර ඒවා 115යි. හැම එකටම වරායහ රේගු බද්ද තියෙන 7.5ක්. HS කෝඩ් එක 300යි 390යි 11, 300යි 390යි 12, 300යි 390යි 13, 300යි 390යි 14. මේ එකක්වත් සිංගප්පූරුවේ නැහැ. සිංගප්පූරුවේ මේ වෙළඳ කිවිසුමේ නිදහස් කිරීම ඇතුලේ නැහැ. ප්‍රී එක ඇතුලේ නැහැ. ඒගොල්ලන්ගේ නිදහස් කිරීම ඇතුලේ. හැබැයි අපි නිදහස් කරනවා. අවුරුදු 12කින් මේකේ තියෙන රේගු බද්ද ඉවත් කරනවා. අවුරුදු 10කින් සෙස් බද්දයි පැල් එකයි ඉවත් කරනවා. අපි කියන්නේ බදු වර්ග තුනක්. රේගු බද්ද තියෙනවා, සෙස් බද්ද තියෙනවා, වරායහ ගුවන්තොටුපළ බද්ද තියෙනවා. කස්ටම් ඩියුටි එකේ රේගු බද්ද ඉවත් කරන අවුරුදු 12කින් අනිත් බද්ද එකම 10කින් ඉවත් වෙනවා. ඊට පස්සේ එනවා තීන්ත ශේෂ්ත්‍රය. අපේ රටේ කර්මාන්ත වලට බලපාන ආකාරය. අපි මේ පිළිබඳව කර්මාන්ත ශේෂ්ත්‍රයේ කර්මාන්තකරුවන් එක සාකච්ඡා කළා. ඒ කිසිදු කෙනෙක් ගිවිසුම දැකලත් නැහැ. ඒගොල්ලෝ එක කතා කරලත් නැහැ. මොකුත් සිද්ධ වෙලා නැහැ. එහෙනම් අපේ රටේ සාමාන්‍ය තීන්ත නිෂ්පාදනය රටේ අවශ්‍යතාවයෙන් 95යි. 105ක් විතර පිට රටින් හදපු තීන්ත සමහර කම්පැනි ගෙනල්ලා ඒගොල්ලන්ගේ බිස්නස් එකට ඕනේ නැසව විකුණනවා කියලා තමයි ඒගොල්ලන්ගේ අදහස. සමහර තීන්ත වර්ග සිංගප්පූරුවේ නිදහස් නැහැ. HS කෝඩ් අනුවම කියන්න පුළුවන්. ඒ කියන්නේ ලංකාවේ නිෂ්පාදකයින් දැන් සමහර තීන්ත සිංගප්පූරුවේ ලිස්ට් එකේවත් නැහැ. නිදහසුත් නැහැ ලිස්ට් එකෙත් නැහැ ඒවා. හැබැයි අපි දාලා නිදහස් කරන තියෙන බද්ද. දැන් මේ බද්ද නිදහස් වුණාට පස්සේ ලෝකේ එහෙම එවන්න ඕනේ රටවල් එව්වහම
අපේ රටේ මේ ශේෂ්ත්‍ර දල කර්මාන්ත සහ ඒ ආශ්‍රිත ජීවත් වෙන කර්මාන්තකරුවත් රැකියාව කරන කම්කරුවත් සියලු දෙනාම අවදානමට යනවා. අනිත් පැත්තේ හිතන්න පුළුවන් බදු අඩු වුණාම වෙළඳපොළ හොඳ වෙනවා, බඩු අඩු වෙනවා, එතකොට අපිට හොඳයිනේ කියලා. හැබැයි ඉතින් එහෙම හිතනකොට අනිත් පැත්තේ මිලදී ගැනීම සඳහා ආදායමක් කොහින්ද එන්නේ කියලා හිතුවොත් එහෙම. අපි ගේ හදන්නේ අපි තින්ත එකේම වැඩ කරලා ගන්න පඩියෙන් වෙන්න පුළුවන්. රස්සාව නැතුනම තින්ත ගන්නත් බෑ, ජීවත් වෙන්නත් බෑනේ. ඔන්න ප්‍රශ්න විදිහ. ඒ නිසා කර්මාන්ත පිළිබඳව කිසිදු සාකච්ඡාවක් නොකර තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. අනිත් විශේෂ කාරණේ. කුරුඳු. ලෝකේ කුරුඳු තියෙන්නේ ලංකාවේ විතරයි. ඒ කියන්නේ වෙන වර්ගයක් තියෙනවා. ඒක ලංකාවේ නෙමෙයි තියෙනවා, චීනේ තියෙනවා, ඉන්දියාවෙත් තියෙනවා. ඒ කියන්නේ ලෝකේ සිනමන් කියලා කියන කැෂියා කියලා තමයි අනිත් එකට කියන්නේ. දැනුත් ලෝකේ අපේ කුරුඳු වලට හොඳම ඉල්ලුමක් තියෙනවා. කුරුඳු නිෂ්පාදකයන්වත් කුරුඳු අපනයන කරුවන්වත් කිසිවක් දන්නේ නැහැ. කුරුඳු කොළ ගෙන්නන්න හදනවා ලංකාවට. සහ කුරුඳු පොතු අර බාර් හදපු කුරුඳු දණ්ඩ ගෙන්නන්න හදනවා. ඒගොල්ලෝ කියන්නේ කොහින්ද ගෙන්නන්නේ? මේ ගෙන්නන්න හදන්නේ අර කැසියා කියන එක. මොකද්ද කරන්න හදන්නේ? ගෙනල්ලා අපේ රටේ තේ වෙළඳපොළට කරා වගේම සිලෝන් ටී වෙනුවට නේ සිලෝන් සිනමන් නෙමෙයි ඊට පස්සේ සිලෝන් සිනමන් කියලා අර වෙන කොහෙවත් එන මේවා ටිකක් යනවා. අවසානයේ කුරුඳු වෙළඳපොළට වෙනදී HS කෝඩ් වලින්ම තියෙනවා. ඒ සමහර ඒවාට තියෙන බදු වර්ගයක් බදු ප්‍රමාණයක් තියෙනවා. ඔය තීන්ත නිෂ්පාදකයන්ගේ බදු තියෙනවා 30ක් දක්වා බදු ගහනවා. රේගු බද්ද. ඒක අඩු කරන අවුරුදු 15කින්. පැල් එක 7.5ක් තියෙනවා. ඒක අඩු කරන අවුරුදු 10කින්. සෙස් එක තියෙනවා කිලෝ එකට රුපියල් 80ක්. ඒක අවුරුදු 10කින් ඉවත් කරනවා. තීන්ත ලීටරයක් නැත්නම් කිලෝග්‍රෑම් එකකට රුපියල් 80ක බද්දක් ගහනවා. ඒක අවුරුදු 10කින් ඉවත් කරනවා. කුරුඳු එකෙත් තියෙනවා. ඒ කියන්නේ සිංගප්පූරුවේ නෑ මේ ලිස්ට් එකේ කුරුඳු කියන එකක් ඈ. මොකද සිංගප්පූරුවේ එහෙම එකක් නෑනේ. සිංගප්පූරුවේ ලිස්ට් එකේ නිදහස් එකෙත් නෑ, තියෙන එකෙත් නෑ, මොකේවත් නෑ. සිංගප්පූරුවේ ලිස්ට් එක ඇතුලේ මේ HS කෝඩ් එක නෑ. හැබැයි මේ HS කෝඩ් එක තියෙනවනේ ලෝකේ අනිත් රටවල තියෙනවනේ. ඒක තමයි මේ නිදහස් කරන්නේ. HS කෝඩ් එක තියෙන 330යි 190යි 30 330යි 190යි 40. සිංගප්පූරුවේ මේක ලිස්ට් එකේවත් නෑ. මේ බදු අවුරුදු 115ක් තියෙන එකක් ඒක අවුරුදු 12කින් ඉවත් කරනවා. පැල් එක 7මාරක් තියෙන එක අවුරුදු 10කින් ඉවත් කරනවා. ඊට පස්සේ සුළු අපනයන. දැන් අපේ රටේ සමහර ප්‍රදේශ තියෙනවා ඔය ගම්මිරිස් කුරුඳු වගේම ගම්මිරිස් වැනිලා නේ කරාඹු ඉඟුරු වගේ ඒ අය ගෙවතු වගා නෙමෙයි ඒවා සමහර විට තමන්ගේ කුඹුරු නැති අය මේ වගේ තමයි ජීවත් වෙන්නේ. දැන් ඔය සමහර පැති තියෙනවා කුරුඳු තමයි ගම්මිරිස් තමයි ඒගොල්ලන්ගේ නිෂ්පාදනය. ගම්මිරිස් මේවා සිංගප්පූරු ලිස්ට් එකේ මේ ටික නැහැ සමහර බඩු. මේ කියපු මේකක්වත් සිංගප්පූරු ලිස්ට් එකේ නිදහස් නැහැ. නිදහසුත් නැහැ සිංගප්පූරුවෙත් නැහැ. හැබැයි අපේ ලිස්ට් එකේ අපි බදු නිදහස් කරනවා. කාලය කොහොමද සලකන්නේ? කස්ටම් කියන්නේ රේගු බද්ද නිදහස් කරනවා අවුරුදු 15කින්. රේගු බද්ද 115ක් තියෙනවා අවුරුදු 6කින් ඉවත් කරනවා. ඒ කියන්නේ මේ ගම්මිරිස් වැනිලා කරාඹු ඉඟුරු සහ යටින් දානවා අදර්ස්. ඔහොම තමයි දාන්නේ. අදර්ස් කිව්වම අනිත් ඔක්කොම ඉතින් මේක ඇතුලේ එන්න පුළුවන් නේ. ඕන එකක් දාන්න පුළුවන්. මම කිව්වේ වැඩිම කැටගරිස් තියෙන අදර්ස් කියලා අපේ එකේ. අපේ නිදහස් කිරීම වල. අදර්ස් කියන එකට දැන් වෙනම දෙන්න බෑ ඩෙෆිනිෂන් එකක් හරිනම් පැහැදිලි. ඒ කියන්නේ ඒකට මේ මොකක්ද ඒකේ විග්‍රහය කියලා. එහෙම එකක් නැහැ. මේ ටික 15ක බද්ද අවුරුදු 6කින් ඉවත් කරනවා. පැල් එක 7.5ක් තියෙන අවුරුදු 10කින් ඉවත් කරනවා. ඉතින් මේ කාරණා පිළිබඳව ගත්තට පස්සේ විශේෂයෙන් බිස්කට් වලට අදාළ සමහර නිෂ්පාදනයන් මේකේ නිදහස් කරනවා. කර්මාන්තර අර්බුදයක් බවට පත් වෙන්න පුළුවන් තියෙනවා. අනිත් පැත්තෙන් තෙල් ආනයනයේදී රත්තරන් ආනයනයේදී ඊට පස්සේ ඔය තෙල් රත්තරන් වගේ දේවල් ආනයනයේදී තියෙන බදුවල් ගණනාවක් ඉවත් කරනවා. මේකේ අපූර්ව කාරණේ තමයි දැන් අපි අදර්ස් කියලා කියනවනේ සමහර ඒවාට. හැබැයි සිංගප්පූරුව අදර්ස් කියලා කියන්නේ නැහැ. ඒගොල්ලෝ හරියට කියනවා මේ මෙච්චර මේකයි තියෙන කෝඩ් එක කියලා. ඒගොල්ලන්ගේ ලිස්ට් එකේ හරියට පැහැදිලි කරනවා. ඒතකොට වෙන ඒවා බෑ. අපි අදර්ස් කිව්වා මොන එකක් එන්න පුළුවන් නේ සමහර ඒවා වොන්න. ওই ප්‍රශ්නේ තියෙනවා. ඒ කියන්නේ තාක්ෂණිකවත් අපි මේ ගිවිසුමේදී අපේ පැහැදිලි කිරීම ෆේල් කියලා අපි ඉන්න රටක් හැටියට. මේක සම්පූර්ණ සිංගප්පූරුවෙන් හදලා සිංගප්පූරුවෙන් කන්සල්ට් කරලා සිංගප්පූරුට අරන් ගිහලා නිලධාරීන්ට කන්න බොන්න දීලා නවත්තන් ඉඳලා සිංගප්පූරුවෙන් උගන්නලා සිංගප්පූරුවෙන් උගන්නපු දේ මෙහි ඇවිල්ලා ඇමතිවරුන්ටයි නිලධාරීන්ටයි කියන්න කියලා ඒ අය විසින් හදලා ඒ අය විසින් පුහුණු කරලා ඒ අය විසින් අවසන් කරපු ගිවිසුමක් තමයි අපි මේ අස්සම් කරන්නේ ලෝක වෙළඳ සංවිධානය වෙනුවෙන්.
සිංගප්පූරුව මැදිහත් වෙනවා. ලංකාව වෙනුවෙන් මේක සම්පූර්ණ වෙළඳපොළ නිදහස් කරන්න මේක මැදිහත් වෙනවා. දැන් එක උදාහරණයක් මම කියන්නම් මේ අදර්ස් කියන එකට තියෙනවා සිංගප්පූරුවේ තියෙනවා 270යි 990. මේක කෙලින්ම කියනවා crude oil from bituminous minerals. කියන්නේ බොර තෙල් වලින් නිෂ්පාදනය කරන තාර ආශ්‍රිතව එන නිෂ්පාදිතයන්. අපේ රටේ අදර්ස් විතරයි තියෙන්නේ. අරගොල්ලෝ නිශ්චිතව කියනවා මේක විතරයි අපි කියන්නේ කියලා. හැබැයි අපේ රටේ එහෙම නැහැ. අනිත් බොර තෙල් වලින් ගොඩක් නිෂ්පාදනය සිද්ධ වෙනවනේ. ඒ ඕන එකක් ගේන්න පුළුවන් ඕනනම් අපිට. එහෙම තියෙනවා. අනිත් පැත්තෙන් මේකේ තියෙන්නේ මේ තෙල් වල තියෙන 7.5ක වරාය බද්දක් තියෙනවා. ඉතින් මේක ඉවත් වෙනවා. මේක ඉවත් කරනවා. ඊට පස්සේ බොර තෙල් සඳහා ඇති බද්ද පිටු 63 තියෙනවා. මේගොල්ලෝ දැන් ආණ්ඩුවේ කට්ටිය කියනවා නෑ. රේගු බද්දක් නැති වුණාට වරාය බද්දක් තියෙනවා. ඒකයි තියෙන්නේ. වරායහ ගුවන්තොටුපළෙන් එනකොට බද්දක් ගන්නවා. අපි 7.5ක බද්දක් ගන්නවා. ඒක තියෙනවා. ඒක ඉවත් කරනවා. ඊට පස්සේ අවුරුදු 10ක් තුල බොර තෙල් වල තියෙන බද්ද අවුරුදු 10ක් තුල 2.5ක බද්දක් තියෙන්නේ පැල් එක. ඒක ඉවත් කරනවා. බොර තෙල් වල තියෙන බද්ද. ඒ කියන්නේ 2.5ක බද්දක් තියෙනවා. ඒක ඉවත් කරනවා. ආණ්ඩු නැහැ කිව්වට. ඊට පස්සේ තව එකක් තියෙනවා මේක මේ HS කෝඩ් එක තියෙන්නේ 271යි 0.19යි 60. ෆුවල් ඔයිල් කියලා තමයි ලංකාව කියන්නේ. හැබැයි සිංගප්පූරුව කියන ඒ HS කෝඩ් එක මේගොල්ලෝ නිදහස් කරලා තියෙනවා. ඒගොල්ලෝ කියන්නේ මොනවාද? මේක ඒගොල්ලෝ ගන්නේ ට්‍රාන්ස්ෆෝමර් වලට දාන ඔයිල්, සර්කිට් වලට දාන ඔයිල්, මේ සර්කිට් බ්‍රේකර්ස් වලට දාන ඔයිල්. මේවා විතරයි. අපි ෆුවල් ඔයිල් කියලා කියන අර ඔය බලාගාර වලට ගේන තෙලුත් අපි මේකෙන් සමහර විට නිදහස් වෙන්න පුළුවන්. ඊට යටින් අදර්ස් කියලා එකක් තියෙනවා. ඒක ආපුවම අනිත් ඔක්කොමත් නිදහස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ගිවිසුම උපාය මාර්ගිකව තමන්ට ලැබෙන බදු ආදායම ආරක්ෂා කර ගැනීම සඳහා සැලසුම් කරන්න එපා රටක් හැටියට. ඒ පැත්තවත් හිතලා නැහැ අඩුම තරමේ. ඉතින් එහෙම ආණ්ඩුවට ඌමනාවක් නැති වෙන්නේ නැති කියලා තමයි අපිට හිතෙන්නේ. එහෙම හිතන්න ඌමනාවක් තිබුණා නම් ආණ්ඩුව එහෙම හිතන්න ඕනේ. හැබැයි එහෙම කාරණයක් පිළිබඳ සැලකිලිමත් වෙලා නැහැ. ඊට පස්සේ සේවා ශේෂ්ත්‍රය. මේ ගිවිසුමේ chapter 7 මේ පොතම තියෙන්නේ සේවා ශේෂ්ත්‍රය සම්බන්ධයෙන්. සේවා ශේෂ්ත්‍රය සම්බන්ධයෙන් ඒගොල්ලෝ කියනවානේ මේ බලපෑමක් නැහැ කියලා. මේ සේවා ශේෂ්ත්‍රය සම්බන්ධයෙන් තියෙන කාරණාවලදී සම්පූර්ණම මේ 7 වෙනි පරිච්ඡේදයේ සිට පරිච්ඡේද ගණනාවක් වෙන් කරලා තියෙන මේ ශේෂ්ත්‍ර වලට. මේ 7 වෙනි පරිච්ඡේදයේ සිට මේ 10 අවසන් වෙනකම් 17 වෙනි පරිච්ඡේදය දක්වා යනකොට තියෙන නිකන් මේකේ අවසාන කොන්දේසි ටික සේවා ශේෂ්ත්‍රයට අදාළ සියලු සේවා මේක ඇතුලේ තියෙනවා. මේ සියලු සේවා එනකොට මම ඔබට කිව්වා මුලින්ම 15/4 ආටිකල් මේකේ තියෙනවා මේකට බලපාන ඒ කියන්නේ දෙපාර්ශවයන් අතර මේ පිළිබඳ ඕනනම් කෝපරේෂන් නැති කරගන්නත් පුළුවන් ඒකාබද්ධ ව්‍යාපාර හදන්නත් පුළුවන් මේ විවිධ ශේෂ්ත්‍ර පිළිබඳ සාකච්ඡාවක් තියෙනවා. ඒකේ තියෙනවා construction and building, custom producers and trade facilitation, energy, environment protection, financial service, intellectual property rights, investment and trade promotion, manufacturing, science and technology, small and medium enterprises, transport and infrastructure, tourism and hospitality, and urban solution. දැන් මොනවද ඉතුරු වෙන්නේ? ඒකයි මේ ගිවිසුම ඕනෑම ශේෂ්ත්‍රයක් පිළිබඳව ඕනෑම කෙනෙකුට මැදිහත් වීමට අවස්ථා තියෙනවා. යම් මේගොල්ලෝ නිකන් කියන්න උත්සාහ කරනවා සිංගප්පූරුවෙන් භාණ්ඩ ගෙවන්න බෑ 175ක් සිංගප්පූරු 135ක් සිංගප්පූරුවේ වැලියු ඇඩිෂන් එකක් නැත්තම්. හැබැයි සිංගප්පූරුවේ නැති බඩුවයි එතකොට මේ ගිවිසුමට දාලා තියෙන්නේ. සක්කරා නේ කිතුල් රා හදන ඒවා, කිතුල් හකුරු හදන ඒවා, වී පොල් කෑලි, පොල් එලි සිංගප්පූරුවේ නෑ එහෙනම් මේකට දැම්මේ. මේක ලෝකෙට හදපු ගිවිසුමක් කියලා කියන්නේ අපි ඒ නිසා. එහෙම හදලා
මේ අය මේ සේවා වෙළඳපොළ පිළිබඳ කාරණේදී තියෙන්නේ සැලකිය යුතු අවධානමක්. ඒ කියන්නේ ඕනෑම කෙනෙකුට එන්න යන්න පුළුවන් වෙන විදිහට සේවා වෙළඳපොළ සකස් කරලා තියෙනවා. ඒකේ ගත්තට පස්සේ ඒගොල්ලෝ අපිට තියෙන කාරණේ තමයි නේ මේකේ තියෙනවා මේ ලංකාවට දීපු ලිස්ට් එක තියෙන සලකා බලන්න. සිංගප්පූරුවෙන් දීපු ලිස්ට් එක තියෙනවා. ඒ අනුව ගත්තට පස්සේ පෙට්ටි කඩවලට කඩක් දාගන්න පුළුවන් ඇවිල්ලා. සිංගප්පූරුවයි නෑ ලංකාවේ පෙට්ටි කඩ දාන්න. නේද? ඉන්දියාවෙන් බංග්ලාදේශයෙන් ඇවිල්ලා හොඳ කොත්තුවක් ගහලා රොටියක් දාලා ඕන්නම් පාරයින කඩයක් දාන යන්න පුළුවන්. අවුරුදු 5ක උපරිම වීසා හම්බෙන්න පුළුවන් ලොකු තැනකට ආවොත් පොඩි ඒවා ඕන්නම් සංචාරක වීසා වල ඇවිල්ලා යන්න පුළුවන්. IT ඉන්ඩස්ට්‍රි එකේ ගත්තට පස්සේ ඔෆිස් ඇසිස්ටන්ට් ගේ ඉඳන් ඉංජිනේර් දක්වා ගේන්න පුළුවන්. එතෙන්ට එනවා. ඒ කියන්නේ අපේ කියන්නේ ක්‍රියාවලියක් ලෙස මේ පිළිබඳව නොසලකා තියෙන කාරණේ. ඒ කියන්නේ මේ අපි රටක් හැටියට අපි ස්ථානගත වෙලා තියෙන තැන. අපි රටක් හැටියට අපේ ආර්ථිකය සකස් කරලා තියෙන විදිහ. ගත්තට පස්සේ සිංගප්පූරුවට ගොඩක් පහළින් අපි ඉන්නේ. සිංගප්පූරුවේ හැම මිනිහෙකුටම ගෙයක් තියෙනවා. හැම 8 දෙනාගේම කෙනෙක් දසලක්ෂපතියෙක්. හැම කෙනාටම වාහනයක් දෙනවා. 140කට වැඩි ප්‍රමාණයක් උපාධිධාරීන් ඉතුරු ටික ඩිප්ලෝමාධාරීන්. නේ? ඒගොල්ලෝ රට කළමනාකරණය කරලා තියෙන තව පරම්පරා 3කට. දැනුත් සිංගප්පූරුව භූමියෙන් 140ක් ෆ්‍රී ලෑන්ඩ්. ඒ කියන්නේ ඒගොල්ලෝ කියන්නේ තව පරම්පරා 3කට අපිට ලෑන්ඩ් එක තියෙනවා. බිම තියෙනවා. ඉතින් එහෙම සිංගප්පූරුව හදලා තියෙන්නේ. අපි වරාය හදලා ඒක චීනෙට දෙනවා. කොළඹ ගොඩ කරලා ඒක චීනෙට දෙනවා. කොළඹ තියෙන ඉඩම් ටික පිටට දෙනවා. නේ? පිට තියෙන ඉඩම් ටික ආපහු ඇමරිකන් සමාගම් වලට දුන රාජපක්ෂ මහත්තයා කාලේ කෙසෙල්වවන ඩෝල් එකට. නේ? එහෙම එක එක විදිහට ඉඩම් ටික දෙනවා, දේපල ටික දෙනවා, සම්පත් ටික දෙනවා, බැංකු ටික විකුණනවා, කොටස් කරලා විකුණනවා. මේ ටික විකුණු යන තැනක තමයි අපි ආවිල්ලා තියෙන්නේ. ඒකට අපි මේ ගිවිසුමෙන් ගන්න ප්‍රතිලාභ කොහෙද අපිට තියෙන්නේ? මොකක්ද ඒ ගැන තියෙන කියවීම? එහෙම එකක් නැහැ. ඒ නිසා මේ ගිවිසුම ක්‍රියාත්මක කිරීම පිළිබඳව 2018යි මැයි 1 වෙනිදා සිට මේක ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මේ ගිවිසුම භාණ්ඩ වෙළඳාමත් සේවා වෙළඳාමත් කියන කාරණා දෙකටම අදාළ ගත්තට පස්සේ අපේ රටේ කිසිදු ශේෂ්ත්‍රයක් ආවරණය කරන්න අපිට ඉඩක් තියලා නෙමෙයි ආණ්ඩුව මේ ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ. ඒ නිසා ආණ්ඩුව මේ ගිවිසුම අත්සන් කරනකොට මේ ශේෂ්ත්‍ර වලට අදාළව මේ ගිවිසුම අත්සන් කරද්දී ආණ්ඩුව පැත්තෙන් ආණ්ඩුව කරලා තියෙන්නේ සම්පූර්ණම සිංගප්පූරුව හදපු සිංගප්පූරුවේ ප්ලෑන් එකට අදාළව මේ වැඩේ ගෙනල්ලා දාලා තියෙනවා. ඒ දාපු ගිවිසුම ඇතුලේ අපේ රටේ සේවා ශේෂ්ත්‍රයත් භාණ්ඩ වෙළඳාමත් තියෙන කාරණා දෙකට අදාළව ලෝක වෙළඳ සංවිධානයේ WTO GATT සහ GATS කියන සම්මුතියන් වලට යටත්ව එහි ඒ සම්මුතියන් අනුව නිදහස් වෙළඳ පොලක් බිහි කරන්න අවශ්‍ය කරන සියලු නීතිමය ප්‍රතිපාදන රාමුව මෙහින් ඉතුරු කරලා තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරන පක්ෂයක් ලෙස අපි ඉන්න තැන ගත්තට පස්සේ දැන් අපි මේ වෙළඳ ගිවිසුම පිළිබඳව අපි අපේ පරිපූර්ණ විරෝධය අපි පළ කරන්නේ මෙහි අන්තර්ගතය අභ්‍යන්තරය එහි බලපෑම සහ අනාගතයට එහි බලපාන්නේ කොහොමද කියන කාරණා පදනම් කරගෙන. ඒ නිසා හුදෙක් රස්සාවලට එන එක කියන කාරණේ නෙමෙයි. මේ විසින් අපි රටක් හැටියට අපි මුහුණ දීලා තියෙන අර්බුදය සහ අපේ රටේ වෙළඳපළ, අපේ රටේ කර්මාන්ත, අපේ රටේ සේවා ශේෂ්ත්‍රය, අපේ රටේ ස්වයං රැකියාලාභීන්, අපේ රටේ ගෘහ කර්මාන්තෙන් ජීවත් වෙන මිනිස්සු කියන කිසිවෙක් නොසලකා ආණ්ඩුව මේ ගිවිසුම විස්තීර්ණය කරලා තියෙනවා ලෝකයට විවෘත වෙළඳපොළක් හදන්න. ඒ නිසා ලෝකයට විවෘත වෙළඳපොළ හදන්න විස්තීර්ණය කරපු මේ ගිවිසුම රටට කිසිසේත් යහපතක් වෙන්නේ නැති. ඒ වගේම අනාගතයේදීත් අපිට මේකෙන් කිසිදු යහපතක් වෙන්නේ නැති. වැටිච්ච ආර්ථිකේ තවදුරටත් වට්ටන ආර්ථික ඔස්තාරලාගේ තකතිරු මරිමෝඩ වැඩක් හැටියට තමයි අපි මේ ගිවිසුම හඳුන්වන්නේ. ඒ නිසා ඒ ආර්ථික ඔස්තාරලා කියන මිනිස්සු සමහරව තව කියවලත් නැහැ මේ ගිවිසුම. ඒ නිසා මෛත්‍රීපාල මහත්තයාට අත පිය ගන්න බෑ මේක මම දන්නේ නැහැ කියලා. මේක කැබිනට් එකට 4 පාරක් සාකච්ඡා වෙලා තියෙනවා. ඔය ගියපු ඇමතිවරු මේකේ හිටියා. මේකට අදාළ 50 පාර්ලිමේන්තුවේ සම්මත වෙද්දී වට අතෙස්සු ඇමතිවරු ඉන්නවා. ඒ නිසා මේ හැමෝම එකතු වෙලා අද අපේ රට ලෝක වෙළඳ සංවිධානයේ ගොදුරක් බවට පත් කරලා තියෙනවා. එහි නියම කාර්යභාරය කරන සිංගප්පූරුව මැදිහත් වෙච්ච නිසා සිංගප්පූරුව ශ්‍රී ලංකා ගිවිසුම කියලා මේ නම් කරාට මේක ලෝක වෙළඳ සංවිධානය සමග අත්සන් කරපු ශ්‍රී ලංකාවේ වෙළඳ ගිවිසුමක්. ලෝකෙට අපේ රට වෙළඳපොළක් ලෙස නිදහස් කරන අත්සන් කරපු ගිවිසුමක් ලෙස තමයි අපි මේ හඳුන්වන්නේ. නිසා මෙය පූර්ණ ලෙස අපි විරුද්ධ විය යුතු ගිවිසුමක් සහ මේ කෙසේ හෝ නවතා දැමිය යුතු ගිවිසුමක් ලෙස අපි සලකනවා. ඒ නිසා ආණ්ඩුව ඒ සඳහා සූදානම් නැත්නම් මේ රටේ ගොවි ජනතාව, මේ රටේ කම්කරුවන්, මේ රටේ ස්වයං රැකියාලාභීන්, මේ රටේ ව්‍යාපාරිකයන්,
මේ රටේ වැඩබිම්බල ඉන්න කම්කරුවන් ඇතුළු සියලු දෙනා එක්ව මේ ගිවිසුමට එරෙහිව අපේ විරෝධය අපේ සටන අරගලය ඉදිරියට ගෙන යා යුතුයි කියන අදහස් දක්වමින් ඒ සඳහා ඔබ සියලු දෙනා මේ පිළිබඳව තවදුරටත් කරුණු හොයන්න ඒ පිළිබඳ අවධානය යොමු කරන්න නිසා ඒ අවධානය යොමු කිරීම අවධානයෙන් එහාට ක්‍රියාවලියක් බවට පත් කරන්න රට පුරා මේ පිළිබඳව සාකච්ඡාව හදන්න ඔබ හැමෝටම ආරාධනා කරමින් ජනතා විමුක්ති පෙරමුණ හැටියට අපි අද මේ සිංගප්පූරු ශ්‍රී ලංකා වෙළඳ කිවිසුම නමින් හඳුන්වපු ලෝක වෙළඳ සංවිධානයේ සියලු අනපනත් නීතීන් ටික ලංකාවේ වෙළඳපළට අනුගත කරන්න ගහපු මේ වෙළඳ කිවිසුමට අපේ විරෝධය පළ කිරීම මේ කිවිසුමේ ක්‍රියාවලිය සමග අපි ආරම්භ කරා. ඒ වගේම අපි ප්‍රකාශ කරා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා ඔබෙන් මේ ආණ්ඩුව මේ අපේ රට තවදුරටත් ආර්ථිකමය ලෙස වටන්න ගෙන මේ කිවිසුමට අපේ විරෝධය පළ කරමින් ඉදිරියට මේට එරෙහිව ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීම සඳහා අත්වැල් බැඳ ගන්න කියන ආරාධනය කරමින් මගේ අදහස් දක්වීම නවත්වනවා. බොහොම ස්තුතියි.